හොඳයි සුබ දවසක් වේවා ඔබ සියලු දෙනාටම. ඇත්තටම වර්තමාන වෙන විට ලංකාව විතරක් නෙවෙයි මුළු ලෝකෙම පාහේ මේ කොරෝනා කියන වෛරස් අර්බුදයට මුහුණ පාරලා තියෙනවා. මේ හේතුව නිසා අපි සියලු දෙනාටම ලක්වාසීන් ඒ වගේම ලෝකවාසීන් විදිහට අපි සියලු දෙනාටම ලොකු ගැටලුවක් වෙලා තියෙනවා. අපි සියලුම දෙනාගේ එදිනෙදා වැඩ කටයුතු සම්පූර්ණයෙන්ම අඩපණ වෙලා තියෙනවා. ඉතින් ලංකාවේ ජාතික පාසල් ගුරුවරයෙක් වශයෙන් මේ දිනවල මම හොඳට මුහුණ දෙන අත්දැකීමක් තමයි අපි විශේෂයෙන්ම ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට ඒ වගේම ගුරුවරුන්ට එදිනෙදා කටයුතු සම්පූර්ණයෙන් කරගන්න විදිහක් නැහැ. විශේෂයෙන්ම ඉස්කෝල දැන් ගොඩක් දවස්වල ඉස්කෝල වසා තියෙන නිසා මේ ගැටලු ඇති වෙලා තියෙනවා. ඒ වගේම තමයි ටියුෂන් ක්ලාසස් ඒ සියල්ලම වසා තියෙන නිසා සියලුම දේ අඩපණ වෙලා තියෙන්නේ. එතන මෙතන තියෙන ප්‍රධාන ගැටලුව වන්නේ මේ දවස්වල ඔබ සියලු දෙනා සහ මම මේ ඇතුළු අපි සියලුම දෙනා ගෙවල් වලටලා යම්කිසි වැඩ කටයුත්තක් කරගෙන ඉන්න එක නෙවෙයි. විශේෂයෙන්ම අධ්‍යාපනය සම්බන්ධයෙන් කතා කරනකොට ඇති වෙන ලොකුම ගැටලුව තමයි දැන් කොහොම හරි මාසෙකින් හෝ දෙකකින් කොහොම හරි නැවත පාසල් ආරම්භ කරාට පස්සේ දරුවෝ පාසල් වලට යන්නේ අනිවාර්යයෙන්ම තමන් ගාව තිබුණ දැනුම ගොඩක් අඩුවෙන්. මොකද ගෙදර ඉන්නකොට චිත්‍රපටි බලනවා වෙන වෙන වැඩ කරන මිසක්කම් පොතපතේ ගැටෙන ප්‍රමාණය අඩුවීමත් සහ ගුරුවරයා ඇසුරු කරන්න ලැබෙන එක ගොඩක් අඩුවීම හේතු කොටගෙන මේ ගැටලුවට මුහුණ පානවා. විශේෂයෙන් ඉංග්‍රීසි වගේ භාෂාවක් ගත්තොත් නැත්නම් ඉංග්‍රීසි වගේ විෂයක් ගත්තොත් මේක ඉතාමත් හොඳින් බලපානවා. ඉතින් මේක ඇත්තටම ඉංග්‍රීසි ගුරුවරයෙක් විදිහට මම දකිනවා විශේෂයෙන්ම 10 වසර 11 වසර සිටින ළමයින්ට මේක ගොඩක් දුරට බලපානවා. ඒ වගේම තමයි ඊළඟට දරුවා හම්බ වෙන දවසට ඒ කියන්නේ ශිෂ්‍යයා මුණ ගැහෙන දවසට අනිවාර්යයෙන්ම ගුරුවරයා ලොකු අර්බුදයකට මුහුණ පානවා. මොකද නැවත ඉඳලා මුල ඉඳලා සියලුම දේ නැවත මුලින් ඉඳලා මතක් කරලා දෙන්න තියෙනවා. ඉතින් ඒ සඳහා අපිට කාලයක් නැහැ. ඒ නිසා විශේෂයෙන්ම මගේ ක්ලාසස් වලට එන දරුවන් උදෙසා මම අලුතෙන් මේ YouTube ප්‍රෝග්‍රෑම් එක ආරම්භ කරා. මම හිතන්නේ මේක ඇත්තටම මේක ගොඩාක්ම හොඳ දෙයක් කියලා මම කියන්නේ. මොකද මේක මේ වෙලාවේ හැටියට මේ ඔන්ලයින් ටීචින් කියන එක ඉතාමත් වැදගත්. ඉතින් එහි එක් පියවරක් විදිහට තමයි අපි මේක ආරම්භ කරේ. මම ළඟ නොසිටියත් ගුරුවරයා ළඟ ඉඳලා දරුවාට කියලා දෙන්න තරම් මෙහිදී ගොඩාක් විස්තර කිරීමක් සිදු නොවෙන්න පුළුවන්. නමුත් ඔබට පුළුවන් ආකාරයට මේක ග්‍රහණය කරගන්න උත්සාහ කරන්න. මෙතෙන් සිට මේ වීඩියෝ එකේ ඉඳලා මට හැකි සෑම අවස්ථාවකම එදිනෙදා විශේෂ පාඩම් මාලාවක් මම එකින් එකට යොමු කරනවා. YouTube අප්ලෝඩ් කරනවා. ඉතින් මම ඔයාලා ඔබ සියලු දෙනාගෙන් ඉල්ලා සිටිනවා හැකි ආකාරයට මේ වීඩියෝස් නැවත නැවත බලලා ඉවරලා ඒකෙන් යම්කිසි අවබෝධයක් අරගෙන පුළුවන් තරම් හොඳින් තමන්ගේ අධ්‍යාපන කටයුතු කරගෙන යන්න කියලා. ඒ නිසා සාමාන්‍යයෙන් ක්ලාස් වලදී මම ගොඩක් වෙලාවට ඉංග්‍රීසි වලින් කතා කරත් මෙහිදී සියලුම දෙනාගේ පහසු උදෙසා මම ඉංග්‍රීසි සහ සිංහල කියන ආකාර දෙකටම මේ ප්‍රිපොසිෂන්ස් නැත්තම් මේ එක එක පාඩම් නැවත නැවත කරන්න හිතාගෙන ඉන්නවා. සියලුම දෙනාගේ පහසුව උදෙසා සිංහලෙන් සහ ඉංග්‍රීසියෙන් කලවමින් තමයි මම මේ සියලුම ලෙසන්ස් කරන්න යන්නේ. තේරුණාද? එතකොට අද දවසේදී මම තෝරාගෙන තියෙන පාඩම තමයි මේ ප්‍රිපොසිෂන්ස් කියන එක. එහෙනම් මෙතෙන් පටන් අපි මේ ප්‍රිපොසිෂන්ස් කියන පාඩමට අවධානය යොමු කරමු. Yes, okay, students, you all know that mainly prepositions are very important in English, especially in grammar as well as spoken. The reason actually, without prepositions, we can't express our ideas clearly. දැන් උදාහරණයක් විදිහට අපි කතා කරොත් ලිඳ ළඟ බල්ලෙක් ඉන්නවා කියන එක කතා කරොත් අපි අදාළ ටෙන්ස් පැටර්න් එක දැනගන්නත් පුළුවන්. සමහරවිට ඒ කියන සියලුම සිංහල වචන සඳහා අවශ්‍ය ඉංග්‍රීසි වචන අප දැනගන්නත් පුළුවන්. හැබැයි මේ ප්‍රිපොසිෂන්ස් නැතුව අපිට කවමදාවත් මේ බල්ලා කියන සත්වයා ලිඳ කියන ස්ථානයේ ළඟ ඉන්නවා කියලා අපිට කියන්න බෑ. එහෙනම් ඔයාලට තේරෙන්න ඕනේ මේ ළඟ කියන එක තමයි ප්‍රිපොසිෂන් එක වෙන්නේ. ඒතර ඔයාලට තේරෙන්න ඕනේ in grammar as well as in spoken, these prepositions are very important to express something in day-to-day life. Mainly, I have told you students, my dear students, you know that there are three types of prepositions.
There are three types. What are they? First one is time, prepositions about time. Second one is prepositions about places. Third one is other prepositions likewise. මම මේක ඔයාලගේ පහසු උදෙසා තමයි මේ ආකාරයට බෙදා වෙන් කරලා මගේ ක්ලාසස් වලදීත් මම මේ ආකාරයට උගන්වන්නේ ඒ නිසා. එතකොට today we are going to study about prepositions about time. හරිද? time එක සම්බන්ධයෙන් තියෙන prepositions තමයි අද ඔය කට්ටිය ඉගෙන ගන්න යන්නේ. එතන mainly I hope to teach you 6 types of prepositions. On, in, at, since, till, from, to කියන prepositions තමයි අද දවසේදී මම මේ presentation එක හරහා කතා කරන්න යන්නේ. එතන අපි ගත්තොත් පළවෙනි preposition එක තමයි on කියන preposition එක. Usually we know on is used before a day. දවසකට කලින් තමයි අපි මේ on කියන එක දාන්නේ. බලන්න මෙතන මේ presentation වලට පේනවා on Mondays, on Monday, සඳුදා දවස, on Sundays, ඉරිදා දවස්, on පෝය day, පෝය දවස කියන අර්ථ එනවා. උදාහරණයක් විදිහට මම කියනවා මම සිල් සමාදන් වෙනවා පෝය දවසට. අපිට කියන්න පුළුවන් usually I observe සිල් on පෝය days. මම සඳුදාට ඉංග්‍රීසි ක්ලාස් යනවා. I attend my English class on Monday. ඉරිදා දවස්වලට අපි දහම් පාසල් යනවා. We go to ධම්ම schools on Sundays. ඔන්න ඔය ආකාරයට යොදන්න පුළුවන්. හැබැයි ඔයාලා හිතනවා නම් සෑම අවස්ථාවකම මේ දවසත් එක්ක on කියන එක යොදන්න පුළුවන් කියලා it is wrong. මම ඔයාලට කියලා දීලා තියෙනවා විශේෂ දෙයක්. මොකද්ද? Today, tomorrow, yesterday. අද, හෙට, ඒ වගේම ඊයේ. එහෙම නැත්නම් everyday, previous, Monday, next, last මේ දේවල් එක්ක. තව පාරක් කියලා දෙනවා. Today, tomorrow, yesterday කියන අද, හෙට, ඊයේ කියන වචන සමග සහ මේ දවසකට කලින් මොකද්ද? every, previous, next, last වගේ වචන යෙදෙනවා නම් අපිට මොන හේතුවක් නිසාවත් on කියන එක යොදන්න බෑ. දැන් as an example මම කියනවා හැමදාම මම gym එකට යනවා. every day I go to the gym කියනවා මිසක්කම් on every day I go to the gym කියන්න බෑ. it is wrong. එහෙනම් හොඳට මතක තියාගන්න every time we can't use on, there are some conditions. සමහර නීති රීති තියෙනවා. හරි. ඊළඟට අපි කතා කරනවා in කියන preposition එක. මොකද්ද අපි කතා කරන්නේ? in කියන preposition එක. එතකොට හොඳටම දන්නවා මේ අපි දැන් කතා කරන්නේ in කියන preposition එක time එකත් එක්ක යොදන අවස්ථාව. එහෙනම් අවස්ථා දෙක තුනක් මේ සඳහා තියෙනවා. පළවෙනි එක තමයි month. මාසයක් සමග අපි මේ in කියන preposition එක අනිවාර්යයෙන් යොදන්න ඕනේ. මාසයක් සමග අපි මේ in කියන preposition එක යොදන්න ඕනේ. ඊළඟ කාරණේ තමයි මෙතන මම අතුරු දෙයක් කියනවා some additional thing you can see here in December. Just think about December. D is in capital letters here. What's the reason for that? In English, there's a rule. If you write a month, definitely it should start with a capital letter. මාසයක් ලියනවා නම් ඒ මාසය පටන් ගන්න ඕනේ capital letter එකකින්. ඒ නිසා D කෙනෙක් capital letter තියෙනවා. එහෙනම් හොඳට මතක තියාගන්න මාසයක් සමග අපි යොදනවා නම් in December. මට කියන්න පුළුවන් as an example I will face my next examination in December. මම මගේ ඊළඟ විභාගයට මුහුණ දෙනවා දෙසැම්බර් මාසයේදී. ඊළඟ කාරණේ තමයි year. අවුරුද්දක් සමග ගත්තත් අපි in කියන preposition එක තමයි use කරන්නේ. as an example මට කියන්න පුළුවන් I passed my O level examination in 2007. 2017 දී තමයි 2007 දී තමයි මම මගේ O level විභාගේ සමත් වුණේ. ඊළඟ එක season එකත් එක්ක මොකද්ද මේ season එකක් කියන්නේ? Actually in Sri Lanka it is not that much popular. The reason actually, you know, in Sri Lanka we don't have winter, summer, spring, autumn. අපිට මේ winter කියලා කියන්නේ මොකද්ද? සීත ඍතුව, ඊළඟ ග්‍රීස්ම ඍතුව, ඊළඟට තියෙනනේ වසන්ත කාලය, සරත් සමය කියලා ඔය දේවල් තියෙනවානේ. In Sri Lanka we can't see these things. අපි අර සමකේ ආසන්නයේ තියෙන නිසා අපිට මේ
ඍතු දැක ගන්න බෑ. But when it comes to Canada, New Zealand like countries, they have that type of 4 seasons. මේ ආකාරයේ seasons 4ක් තියෙනවා. ඒතර හොඳට මතක තියාගන්න. අපි මේ season එකක් යොදනකොටත් ඊට කලින් in කියන preposition එක දාන්න ඕනේ. As an example අපි මෙහෙම කියනවා. අපි කියන්න පුළුවන් ග්‍රීස්ම කාලයේදී ළමයි පාසලෙන් එළියේ ඉන්නේ. පාසලට සම්බන්ධ වෙන්නේ අපිට කියන්න පුළුවන් in summer students are out of schools. In summer students are out of schools. එහෙම නැත්නම් කියන්න පුළුවන් සීත ඍතුවේදී හිම වැටෙනවා. In winter it snows. In winter it snows. බලන්න සීසන් එකට කලින් හැම වෙලේම in කියන preposition එක යෙදුණා. ඊළඟට අපිත් කතා කරන්න යන්නේ at කියන preposition එක සම්බන්ධයෙන්. මේ at කියන preposition එකත් ඉතාමත් වැදගත්. මොකද ගොඩාක් දේවල් මේ at කියන එක යටතේ අපිට කතා කරන්න පුළුවන්. සාමාන්‍යයෙන් මේ at කියන එක අපි යොදන්නේ time එකත් එක්කලා. මොකත් එක්කද? වෙලාවක් සමග අපි at කියන එක යොදනවා සාමාන්‍යයෙන්. හොඳට ඒක මතක තියාගන්න. She will come home at 5 o'clock. මොකද්ද කියන්නේ? ඇය ගෙදර ඒවි 5ට. She will come home at 5 o'clock. එහෙනම් වෙලාවකට කලිනුත් අපි මේ at කියන preposition එක යොදනවා. ඊට අමතරව මේකක් දැනගන්න විශේෂයෙන් අපි weekend එකක් ගැන කතා කරනකොට එහෙම නැත්නම් සති අන්තයක් කතා කරනකොට එතනදිත් අපි at කියන preposition එක යොදන්නේ. As an example මම මෙහෙම කියනවා. මට කියන්න පුළුවන් මම ස්ටේජ් ඩ්‍රාමා එකක් බලන්න යනවා, වේදිකා නාට්‍යයක් බලන්න යනවා weekend එකේ. I will go to see a stage drama at the weekend. At the weekend. Weekend එකේ. එහෙනම් at කියන preposition එක එතනදී යෙදෙනවා. ඊළඟ තවත් මේ at කියන එකත් එක්ක විශේෂ දෙයක් කියලා දෙන්න තියෙනවා. මේ at සහ in කියන එකත් එක්ක මේක හොඳට බලා ගන්න. සෑම ක්ලාස් එකකම නැත්නම් සෑම ක්ලාස් එකක මම මේ කරන මම මේදී විශේෂයෙන් කියනවා. I divide a day into 5 sections. මම දවස බෙදනවා section 5කට. What are they? මම එක බෙදනවා section 5කට. මොනවාද ඒ ටික? Morning, afternoon, evening, night, dawn. සිංහලෙන් කිව්වොත් උදේ, afternoon කියන්නේ මධ්‍යහන, evening කියන්නේ සවස් කාලේ, night කියන්නේ රෑ සහ dawn කියන්නේ පාන්දර. DAWN. It is called dawn, පාන්දර. ඊට පස්සේ මම මෙහෙම දෙයක් කරනවා. ඔයාලගේ මතක තබා ගැනීම පහසු උදෙසා මම මේ ආකාරය again I will divide those 5 groups into 2 groups. I will divide those 5 sections into 2 groups. You can see that one. You can see in this picture there's a sun. One side sun is there, sunlight is there, but other side we can't see sunlight. It is night. එහෙනම් එක පැත්තක් හිරු එළිය තියෙන දවල් කාලේ හිරු එළිය තියෙන කාලේ අනිත් පැත්ත හිරු එළිය නැති රාත්‍රී කාලේ. එහෙනම් හොඳට මතක තියාගන්න මේ ආකාර දෙක තමයි බෙදුවේ කොහොමද බෙදුවේ? දවසේ හිරු එළිය වැටිලා තියෙන කාලය ඒ වගේම හිරු එළිය වැටිලා නැති කාලය. ඒතර හොඳට මතක තියාගන්න හිරු එළිය වැටිලා තියෙනවා morning, afternoon, evening කියන වෙලාවට. එතකොට අපි යොදන්නේ බලන්න in කියන preposition එක යොදන්න ඕනේ. night dawn කියන වෙලාවට ඉරු එළිය නැහැ. අපි ඒක මතක තියන්නේ කොහොමද? ඉරු එළිය තියෙනවා නම් in, ඉරු එළිය නැතුව රාත්‍රී කාලේ තියෙනවා නම් at. මම උදාහරණ දෙකක් පෙන්නනවා. I'll give you some examples for you. මම කියනවා early in the morning I get up. උදේ පාන්දර මං නැගිටිනවා. In the morning I get up. ඊට පස්සේ මම කියනවා at night I read a book. රාත්‍රියට මම පොතක් කියවනවා. At night I read a book. එහෙනම් ඔයාලට තේරෙන්න ඕනේ in සහ at කියන prepositions දෙක මේ අවස්ථාවේදී දවසක් සම්බන්ධයෙන් යොදන ආකාරය. ඊළඟට අපි කතා කරනවා තවත් විශේෂ preposition එකක්. It is called since. What does it mean? Since. Since කියලා කියන්නේ ඇත්තටම සිට කියන එක. මම මෙතන ලස්සන pictures වගේ I have add some very nice pictures. By using that I suppose you can understand it very clearly. බලන්න මෙතන. Yes.
2005 බලන්න there's a boy very thin guy කෙටු කොල්ලෙක් නේ මොකද එයා කරන්නේ he has gone to a gym and he is lifting a dumbbell එයා dumbbell එක උස්ස උස්ස ඉන්නේ ඊට පස්සේ බලන්න what has happened බලන්න after some times you can see 2006 2008 2010 now in 2010 see that boy බලන්න පිරිළමයාගේ transformation එක යා කොච්චර වෙනස් වෙලා තියෙනවද කියලා he has some build muscles you can see and still he is lifting some very weight dumbbells එයා ගොඩක් බර dumbbells ඔසවනවා he has six pack නේ එයාගේ six pack ඇවිල්ලා තියෙනවා එහෙනම් අපිට සිංහලෙන් හිතුවොත් මොකද්ද කියන්නේ 2005 සිට මම ජිම් එකට යනවා බලන්න 2005 සිට මම ජිම් එකට යනවා කොහොමද ඒක කියලා දෙන්නේ I have been going to a gym since 2005 I have been going to a gym since 2005 මෙතන මේ have been කියන එක tense එකක් perfect continuous කියන tense එක ඒක ඉදිරියේදී මගේ tenses පාඩමේදී ඔයාලට දැනගන්න පුළුවන් එතකන් සරලව මතක තියාගන්න මේ since කියන එක අපි යොදන්නේ යම් කිසි වෙලාවක සිට කියන්නේ ඊට කලින් නෙවෙයි යම් කිසි වෙලාවක සිට කියන්නේ එහෙනම් දැන් මේකේ අනිත් පැත්ත අපි කතා කරනවා මොකද්ද next preposition is till or until both are same sometimes we can use till sometimes we can use until මොකද්ද මේ till සහ until කියන දෙකේ වෙනසක් නැහැ ඇත්තටම මොකද්ද කොහොමද අපි use කරන්නේ මේක use කරන්නේ මේ preposition එක use කරන්නේ තුරු තෙක් කියන අර්ථයට බලන්න උදාහරණයක් there's a boy and he is in a house we can see 3 pm බලන්න ඊට පස්සේ මොකක්ද තියෙන්නේ කියලා මෙතන මේ timeline එකත් ඔයාලට පේන්න ඕනේ මේ timeline ඉතාලියක එක timeline එකක් තියෙනවා there's a boy inside the house then we can see 3 pm after that boy has gone somewhere and he is having some fun with a girl මෙයා මොකද කියන්නේ I will wait for you until 3 pm then I will be on a date I will wait for you until 3 pm මං ඔයා එනකන් ඕන 3 වෙනකන් බලන්න 3 වන තුරු බලන්න සවස පස්වරු 3 වන තුරු බලන්න එතන මොකක්ද අර්ථය you can see as an example අපි හිතමු this boy has a friend early in the morning friend has made a phone call and he says okay මචං today I will come to meet you මං අද එනවා ඒ වෙලාවේ කියනවා යා එතකොට තමයි මෙයා කියන්නේ okay no problem I will wait for you until 3 pm මම හවස 3 වෙනකන් බලාගෙන ඉන්නම් හැබැයි ඊට පස්සේ බෑ මොකද හේතුව then I will be on a date මට මගේ ගෑල් ළමයාත් එක්ක පොඩ්ඩක් එළියට යන්න අවශ්‍යයි ඒ නිසා තමයි මේ until කියන එක අපි යොදන්නේ බලන්න until ඕනනම් අපිට මේ replace කරන්න පුළුවන් until කියන එක වෙනුවට till කියන එක යොදන්නත් පුළුවන් මං හිතනවා මේ වීඩියෝස් එහෙම නැත්නම් මේ pictures මාර්ගෙන් ඔයාලට පෙන්වන්න එකෙන් යම්කිසි වඩාත් හොඳ අවබෝධයක් ලැබෙයි කියලා. Okay, the last preposition type. Yes, now we are going to talk about the last one. It is from to. Very easy one. From to means සිට දක්වා කියන අර්ථය. අපි බලමු. time එකත් එක්ක මේක යොදන විදිය බලන්න. In this picture, in this slide, you can see there are 3 pictures actually. There are some sort of steps of rice cultivation. We go එතනේදී එක එක steps එක එක පියවරවල් තමයි මෙතන තියෙන්නේ. පළවෙනි එකේ we can see there are some buffaloes and there's a man. බලන්න land preparation. එතන කියන්නේ බිම් සකස් කරන එක. In second picture there are some people they are transplanting. එයාලා ඒ අර ගොයම්පැල් හිටවන එක. Third one harvesting. අස්වැන්න නෙලන එකනේ. බලන්න ඊට අදාළව මම මෙතන වාක්‍යයක් දීලා තිනවා. Sri Lankans ශ්‍රී ලංකා මිනිස්සු cultivate rice වී වගා කරනවා from December to March දෙසැම්බර් මාසේ ඉඳලා මාර්තු මාසේ දක්වා තේරුණාද එහෙනම් from to විශේෂයෙන් මතක තියාගන්න මේ preposition දෙක එක ළඟ යෙදෙන්නේ නැහැ from something to something likewise එහෙනම් මේ ටික තමයි අද දවසේදී ඔයාලට කියලා දෙන්නත් තියෙන්නේ මට මම හිතනවා මේ යම්කිසි අවබෝධයක් ඔයාලා ගන්න ඇති කියලා මේක ගුරුවරයෙක් මම ඉස්සෙල්ලා කිව්වාගේ ලයිව් උගන්වන්නේ නැති වුණත් මම හිතනවා විශේෂයෙන් මම මේ වීඩියෝස් යොදා ගන්න විශේෂයෙන්ම මම
මගේ ක්ලාස් වල දූ දරුවන් උදෙසා තමයි මේක මම ඇත්තටම මේ ක්ලාසස් වල මම මේ පාඩම් කරලා තියෙනවා. නැවතත් ඔබේ දැනුම පොඩ්ඩක් you can update with your knowledge. ඒ අප්ඩේට් වෙන්න ඕන නිසා තමයි මම මේ වීඩියෝ එක පෙන්නුවේ. එහෙනම් මේ වීඩියෝ එක බලන්න, මේ වීඩියෝ එක බලලා මේකෙන් යම්කිසි දෙයක් අරගෙන prepositions මේ time prepositions කියන එක ගැන යම්කිසි අවබෝධයක් ලබා ගන්න. As soon as possible I'll meet you with another video. Thank you very much.